प्रशंसा वेवा प्रशंसा वेवा हालेलुया हालेलुया प्रशंसा वेवा प्रशंसा वेवा මගේ ආදර ප්‍රමාන්තේනි දවසින් දවස අපි නත්තලට ලං වෙනවා නත්තල කියන්නේ ලස්සන මංගල්‍යයක් ඒක දාබරව විඳින්නට ප්‍රායෝගිකව චුටි චුටි සරල තැන්වල විඳින්නට ස්වාමීන් වහන්සේ ඔබට මට දෙන අවස්ථාවක්. ඉතින් මේ නත්තලේ ගොඩාක් වෙලාවට අපි ફોකස් එක වචනයත් එක්ක මුලින්ම ඔබගේ ඇතුළට යන්න ඔබගේ පවුල ඇතුළට යන්න stay at home නේද? ඒක නිසා ලොක්ඩවුන් වෙච්ච තැනක ඔබගේ මගේ ජීවිතේ තව ඇතුළට යන තැනක ඔබ ජීවිතේ නතර වෙන්න. ඒ නිසා ඒ වචනය ඔබ මාව තල්ලු කරන දයාබරකම අපි කතා කරනවා අද දවසේ මගේ ප්‍රමාන්තිනි ස්වාමින් වහන්සේට කුලප්පුවක් නැහැ. කඩිමුඩුවක් නැහැ. හදිස්සියක් නැහැ. ඉතින් ස්වාමින් වහන්සේට හදිස්සියක් නැහැ. උන්වහන්සේ දන්නවා හරියටම මොකක්ද කරන්න කියන එක ඔබගේ මගේ ජීවිතයේ කඩිමුඩිය කුලප්පුව අවසරය ඔබගේ මගේ ජීවිතයේ ඒ ගතිය ස්වාමීන් වහන්සේට අදාළ නැහැ මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ හදාගෙන යද්දි උන්වහන්සේට ඕනනම් කඩන්න කියලා උන්වහන්සේ කඩනවා. ඒකයි අපි දකින්නේ ජෙරමියා පොතේ 21 නැත්නම් 18 මම හරියටම කියන්න. ජෙරමියා පොතේ ස්වාමීන් වහන්සේ කතා කරන වචන මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේ කතා කරලා කියනවා මම මේ ජනතාවට පණිවිඩය දෙන්නේ මොකක් විදිහටද 18 වෙනි වගන්තිය ප්‍රශංසා වේවා දෙවන ජෙරමියා 18 උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රමාන්තයනේ 5 වෙනි වගන්තියේ සිට ජෙරමියා 18 5 වෙනි වගන්තියේ සිට එකල සමිදානන් වහන්සේ මට මෙසේ වදාළසේක එම්බා ඊශ්‍රායල් ජනයනි කුබල් කාර්යයක් කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරිද? නැසේ වචනේ කතා කරලා කියනවා. බලන්න 18:1 ඉඳන් අපි කියවගෙන යමු. ඔබ කියවන්න. 18:1 සිට. සමිදානන් වහන්සේ මෙසේ වදාළසේක. නුඹ නැගී කුම්භකාරයාගෙන් ගෙට යන්න. එහිදී මාගේ පණිවුඩය නුඹට ප්‍රකාශ කරන්නෙමි. එකල මම කුම්භකාරයාගේ ගෙදරට ගියෙමි. ඔහු සකපෝරුවෙන් වැඩ කරමින් සිටියේය. යම්කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුනක් නරක් වූ කල ඔහු යලිත් ඒ මැටිගෙන එයින් වෙන බඳුනක් තමා රිසිස්සේ සැදුවේය. මගේ ආදර ප්‍රමාන්තයනි කුඹල්කාරයා නෙමෙයිද මිලින එතකොට කුඹල්කාරයා කියන වෙන එකක්. කුඹල්කරු කුඹකාරයම තමයි. කුඹකාරය කියලා මෙතන තියෙන්නේ. කමන්නේ. කුඹකාරයනේ. හරි. කුඹකාරය. හරි. මම දන්නේ මොන කාර්යයද කියලා. කෙසේ වෙතත් මොකද මිලින් තව දවසකට මාව කීවද්දි හරි ගැස්සුවා. මොකද මම වවුලක් නල්ලනවා කියන එකේදී මිලිතම හරියට වවුන්නට අල්ලනවා කියලා. ඉතින් කෙසේ වෙතත් කුඹල්කාරය ඔබ හරියට කහගන්න කියන්නන් කෙසේ වෙතත් අසන්නන් සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ඉතින් වචනය අද කතා කරනවා. ඒ කියන්නේ සකපුවරක තියාගෙන හදන ගමන් ඒක ඕන්නම් වෙනස් කරන්න ආයි කඩනවා. මගේ ප්‍රමාන්තිනේ ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතයේ මහා අමුතු විදියට ඔබගේ ජීවිතය කටයුතු කරන්නේ. එතකොට උන්වහන්සේට කිසිම කලබලයක් නෑ මගේ ප්‍රමාන්තිනේ. ඒක මගේ ජීවිතේ පූජක ජීවිතේ මම අත්දකින්න ලස්සන දෙයක්. මම ස්වාමි කෙනෙක් වෙන්න කලින් දැන් මට ආරාධනාවක් ස්වාමීන් වහන්සේගෙන් ලැබුණාම යාපනයේ යන්න කියලා දැන් මුලින්ම ආරාධනාවක් හම්බුනේ නැහැ. මුලින්ම කණෙන් අල්ලලා සෙමිනේරිය තිබ්බා. තේරුණාද සාමාන්‍යයෙන් දැන් අපි 9 වසරෙන් සෙමිනේරියට ගියාම 9 වසර පාස් වෙලා යන්න ඕනේ. 9 වසර ආයෙත් ඉන්න ඕනේ මගේ ප්‍රමාණය. හැබැයි O level කරලා ගියයින් පස්සේ O level එක හැමෝටම පොදු විභාගයක් නිසා මම ගියේ O level වලින් පස්සේ after O levels join වුණා. ඊට post O level පන්තියේ හිටියා. ඊට පස්සේ A level පන්තියේ වැඩ කටයුතු කරගෙන ගියා. ඉතින් වැඩ කරගෙන ගිහිල්ලා ඊට පස්සේ කලුතර යන්න තියෙන වෙලාවේ කලුතරේ ඉඳන් සෙමිනේරි යන්න මේක ඔබ සෙමිනේරි ගැන දැනගන්න පුළුවන් නේද? ඉතින් ඔබ සෙමිනේරි යන්න National Seminary Entrance Exam කියලා තියෙනවා. NSCE exam එක.
ඒකේ ස්වාමීන් වහන්සේ කනමිරිකලා තියාගත්තා. කනමිරිකලා තියාගත්තා කියන්නේ ඒකේ විද්‍රෝවල්ස් වල මම ෆේල් වුණා. ෆේල් වුණේ මේ ඉංග්‍රීසිත් දන්නේ නැතිකම ඒක වෙනව කතන්දරයක්. ඒකට වඩා මගේ ප්‍රමාන්තනේ පේපර් එකක ලියපු වචනයක් හදලා ලියපු වචනයක් මේ මොකද වුනේ? දැන් ඔය බලන්න ඔය කොයින්සිඩන්ස් නෙමෙයි. ඔය හබල් සිදුවීම් නෙමෙයි. ඉතින් වචනයක් ලියලා ඒ වචනේ මම හදලා ලියපු එක මගේම කියන්නේ වැඩේ කියන්නේ මගේ ප්‍රමාන්තනේ ඒක තනිකර අසභ්‍ය වචනයක් ඉංග්‍රීසි භාෂාව. මම දන්නේ නැහැ ඒවා. තේරුණාද? ඉතින් ඕක දන්නේ නැතුව මම ලියලා ඊට පස්සේ මාව ලොකු සමීක්ෂණයකට මේවා විශ්ලේෂණයට දාලා ටීචර්ස්ලාට මෙහෙම ජරා වචන ලියනවා කියලා මාව සෙමිනරියේ ඔබ්සර්ව් කරන්න තියාගත්තා. මම තමයි පළවෙනි පනිෂ්මන්ට් එක අවුරුද්දක් යන් වැඩියෙන් ඉන්න වෙච්ච හේතුව. ඊට පස්සේ ඒක ඇවිල්ලා සොමනස් කණේ මෙරිකලා තියාගන්න. ආසතක රණ්ඩු වුණා. ඇයි මට මෙහෙම කරන්න කියලා. ඊට පස්සේ මගේ ප්‍රමාන්තනේ ඊළඟ අවුරුද්ද මම සෙමිනරියේ දෙවන අවුරුද්දේ අපිට දෙමළ ඉගෙන ගන්න අවස්ථාව තියෙද්දි ඒකේ මාස 3මාරකට යාපනයට දැම්මා. මම ගියේ සිල්ලාලේ කියන ගමට. හරිම සුන්දර කාලයක් මගේ ජීවිතේ. ලස්සනම කාලේ මම ගත කරපු දෙමළ වචනයක්වත් බෑ. එප්පඩි සෝම් කියලා අහන්න විතරයි දන්නේ. ඉතින් උදේට කතා කරන්න මිනිස්සු නැහැ. ඒගොල්ලන්ට යුද්ධ කාලේ හිටියේ 2002 කොහෙද? යුද්ධ කාලේ හිටියේ. ඉතින් මම දින්වා මම ඉතින් උදේට ගිහිල්ලා මිනිස්සු ළමයි නර්සරි යනවා ඉස්කෝලේ යනවා මම එප්පඩි සෝම් කියනවා. ඒගොල්ලෝ චටපට ගාලා මොනවද කියනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඕක කියම හිටියා. තේරුණාද කියන්නේ? එහෙම මාස 3මාරක් ඉද්දි සිල්ලානේ මට අද වගේ මතකයි ස්වාමීන් වහන්සේගේ කැඳවීම මට හම්බුනේ. උන්වහන්සේ මට තව අවුරුද්දක් ඉන්න කියලා කිව්වා. මේ අවුරුද්ද මම හිටියේ පේදුරුතුඩුවේ මගේ ප්‍රමාන්තිනේ. ඒතර පේදුරුතුඩුවේ මේ ඉන්න කාලේ ගොඩාක් අය මම මේ අවුරුද්ද ගන්න හදද්දි බ්‍රේක් එක ගන්න හදද්දි හැමෝම කිව්වා මෝඩ වැඩ කරන්න එපා කලන මෝඩ වැඩ කරන්න එපා මෝඩෙක් වුණාට නැද්ද? ඉතින් මේ ඔයා මේ ස්වාමි වෙලා ගිහිල්ලා ඉගෙන ගන්න. මේක ඉක්මනට ස්වාමි කෙනෙක් වෙන්න. ඉක්මනට ස්වාමි කෙනෙක් වෙන්න. හැබැයි මගේ ප්‍රමාන්තනේ ස්වාමීන් වහන්සේ ඉල්ලන දේ අර ජෝනාතර තනලවහා ගිලලා නිනීවෙට දානවා වගේ ඒ ඉල්ලන දේ දෙනකන් අත්වල නිදාසක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? හැබැයි මම ඒ ඔක්කොම අයින් කරලා කිසිම කෙනෙක් එහෙම ඉඳලත් නැහැ. මම 2003 මම තීරණයක් ගත්තා. මම තව අවුරුද්දක් තනියම ඉන්නවා. මගේ පන්තිය මිස් වුණා. ඒ මගේ බැච් එක මිස් වුණා. දැන් ඕඩිනේෂන් කල් ගියා. තේරුණාද කියන එක මම යාපනයේ තව අවුරුද්දක් හිටියා. හැබැයි මම දන්නේ දැන් තමයි මම එතකොට දැනගෙන හිටියේ එකයි උන්වහන්සේට කලබලයක් නැහැ ඔබගේ මගේ ජීවිතෙත් එක්ක. උන්වහන්සේ මහ පුදුම විදියට ඔබගේ මගේ ජීවිතය හසුනන්නේ. මගේ ආදර ප්‍රමාන්තින උන්වහන්සේ දෙයක් ගොඩනගාගෙන ඇවිල්ලා අර පළදරනාතු කප්පාදු කරනවා වගේ ජුවම් 15 කතා කරන විදියට ඒක කප්පාදු කරනවා. ඔබ බැලු බැලමට පේන්නේ එක ඔබගේ ජීවිතයේ පසු බැස්මක් කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ දුන්නක් ඊතලයේ විදින්න දුන්නේ ලනුවට තියලා ඊතලේ පස්සට යදින්නේ. ඒ පස්සට අදින තරමටම තමයි ඉස්සරහට යන්නේ. ආමියකේ ක්‍රමවේදයක් තියෙනවා. යුද ක්‍රමවේදයක් තියෙනවා. හෙල්දි විද්‍රෝවල් කියලා. හෙල්දි විද්‍රෝවල් කියලා කියන්නේ සතුරත් එක්ක සටන් කරන වෙලාවේ මගේ ප්‍රමාන්තයනේ. ඒ සටන් කරන තැනදී හමුදාව මොකද කරන්නේ? එකපාර පසුබහිනවා. ඒ කියන්නේ බරපතල විදියට පසුබහිනවා. එතකොට සතුරා හිතනවා එයාලගේ යුද ආයුධ මදි මොනවා හරි පසුබැස්මක් පරදිනවා කියලා. සතුරා ශීඝ්‍රයෙන් ඇතුළට එනවා. ඇටැක් කරගෙන ඇතුළට එනවා. හමුදාව පසුම එක ක්‍රමවේදයක්. හෙල්දි විද්‍රෝවල් කියන්නේ ඒකයි. පසුම ඇහැලා මොකද කරන්නේ? සතුරාව මැදි කරගන්නවා ඇතුළට අරගෙන හමුදාව දෙපැත්තේ හමුදා දෙකක් වටෙන් ගිහිල්ලා රවුන්ඩ් අප් කරලා ගහනවා. ඒ පසුබැස්මක් නෙමෙයි. මගේ ආදර ප්‍රමාන්තයනේ අද උන්වහන්සේ වචනය කතා කරලා කියනවා. යෙසායා පොතේ මම ඔබ කඩනවා මම ඔබ හදනවා. මේක ඔබගේ වේගයෙන් යන්න දෙන්නේ නැහැ. මට ඕන වෙලාවට මං කඩනවා හදනවා. ඒක මගේ අතේ. ඒ දවසේදී ඔබ දැනගන්නවා මම දෙවියන් වහන්සේ කියලා. තෙරේසා කන්‍යාව කියනවා මම ජේසු බබාගේ අතේ පන්දුවක් වගේ. වෙලාවක තුරුළු කරගන්නවා. වෙලාවක විසි කරනවා. වෙලාවක පයෙන් ගහනවා බිත්ති වලට ගහනවා. එතුමේ කියනවා හරි ලස්සනට. That's why you don't have many friends.
ඔබ වහන්සේට එච්චර යාළුව නැත්තේ ඒකයි. මොකද ඔබ වහන්සේ කරන දේවල්. He will never please you. උන්වහන්සේ ඔබව සතුටු කරන්න නෙමෙයි ඉන්නේ. මතක තියාගන්න. ඔබ හිතන තලයේ කික් එකක ත්‍රිල් එකක උන්වහන්සේ ඔබව සතුටු කරන්නේ නැහැ. උන්වහන්සේ ඉන්නේ ඔබට ආදරය කරන්න. හොඳම දේ දීලා ගොඩ නගන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා අද දවසේ වචනයට ජෙරෙමියා පොතේ කතා කරන වචනය අපි අයිති කරගමු. කියවගෙන යමු. අද පළවෙනි කියවීම. කියවගෙන යන්න. මා එසේ කරන්නේ මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙන හිර සිට බස්නා හිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිසය. ඒ කියන්නේ උන්වහන්සේ විපත පීඩාව ප්‍රශ්නය හරහා අරගෙන යන්නේ මේක ඔබගේ ශක්තිය නෙමෙයි මේක මගේ ශක්තියම කියලා පෙන්වන්න. මොකක්ද වචනය අපි අයිති කරගමු. කියවගෙන යන්න. ඊළඟ වචන ගන්න. මම සමිදානන් වහන්සේය මා හැර අන් දෙවි කෙනෙක් නැත. කියවගෙන යන්න. ආලෝකය දෙන්නේ මමය. අන්ධකාරය දෙන්නේත් මමය. සැපත දෙන්නේ මමය. විපත දෙන්නේත් මමය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මමය. මගේ ආදරේ ප්‍රමාන්තයනි බලන්න උන්වහන්සේගේ වචන. උන්වහන්සේ කතා කරලා කියනවා ආලෝකය දෙන්නේ මමය. අන්ධකාරය දෙන්නේ මමය. තේරුණාද කියනක? මගේ ආදරේ ආලෝකය අඳුර කියන්නේ මොකක්ද? දැන් ඔබට මට ආලෝකය අඳුර ප්‍රශ්නයක් වුණාට උන්වහන්සේට ආලෝකය අඳුර ප්‍රශ්නයක්ද? බල්ලන්ටත් ආලෝකය අඳුර ප්‍රශ්නයක් නෑ ඔබට මට ප්‍රශ්නයක් වුණාට. මොකද එයාලා වර්ණ අන්ධයෝ. තේරුණාද කියනක? වර්ණ අන්ධයෝ එයාලට පේන්නේ නෑ. පාට පේන්නේ නෑ. ඉතින් පාට පේන්නේ නෑ. මම දන්න ගයක් තියෙනවා. ඒගොල්ලෝ බල්ලව කාමරේ දාලා දොර වහලා ලයිට් එක දාලා එනවා. තේරුණාද කියන බල්ලා කලුරට බයයි කියලා. මගේ ආදරේ මන්දේ ලයිට් දැම්මට වැඩක් නෑ. උඩ කඳුරෙත් පේනවා. උඩ එළියත් පේනවා. උඩ වර්ණ අන්ධයි. ඉතින් ස්වාමින් වහන්සේ මැවුම් කරුවානන්ට ඔබගේ එළියත් අඳුරත් ප්‍රශ්නයක් නෙමෙයි. ඔබට අඳුර ප්‍රශ්නය වුණාට ඔබට අන්ධකාරයේ ප්‍රශ්නේ මොකක්ද? ඇයි ඔබ අන්ධකාරයේ ප්‍රශ්නේ ඔබට පේන්නේ නැති නිසා? ඒක ඔබගේ ප්‍රශ්නය. හැබැයි ස්වාමින් වහන්සේට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ අඳුර දීලා එළිය දෙනවා. ඒකේ කොන්ට්‍රාස්ට් එක ගන්න ඒ අන්ධකාරය එළියට එකට වැටෙtti. මගේ ආදරේ ප්‍රමාන්තනේ ස්වාමීන් වහන්සේ කතා කළා කියන්නේ. කීතාවල 139 උන්වහන්සේ කතා කළා කියනවා මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ ගීතාවල 139 පැහැදිලිවම ඔබගේ මගේ ජීවිතය අවදි කරන වචනය අපි අයිති කරගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ වචනය බලන්න. එකොළොස්වෙනි වගන්තිය. අඳුර මා වසා ගනීවා මා අවට තිබෙන පැතිරෙන එළිය අඳුරක් වේවායි මා කීවත්. අඳුර ඔබට කියන්න අඳුර ඔබට අඳුරක් නොවේ. අඳුරක් නොවේ. අඳුරත් එළියත් ඔබට එක හා සමානය. ඔබට එක හා දැන් සමානයි. මගේ ආදර ප්‍රමාන්තයනි ස්වාමින් වහන්සේට දැන් මේක ඔබගේ ප්‍රශ්නයක්. මේක ඔබගේ ප්‍රශ්නයක්. ඔබ අඳුර එළිය ඔබට ප්‍රශ්නේ වුණාට ආලෝකයෙන් අන්ධකාරය වෙන් කරේ උන්වහන්සේ. එක වචනයකින්. ආලෝකය වේවයි කිව්වයින් පස්සේ සැපත විපත උන්වහන්සේට සැපත අදාළත් නැහැ විපත අදාළත් නැහැ. කුමල්කාරයා මැටි ගොඩ අරගෙන මගේ ආදර පිමන්තනේ ඒ වාචනේ අරගෙන හදාගෙන යනකොට එක තැනකදී ඒක චප්ප කරනවා. දැන් මැටි වලට එක විපතක්. අතේ තියලා හදද්දි සැපයි. චප්ප කරද්දි විපතක්. තේරුණාද කියන එක? හැබැයි මේ දෙකම උන්වහන්සේගේ ජීවිතය ඔබගේ ජීවිතේ කරන දෙයක්. මගේ ආදර පිමන්තනේ මේක උන්වහන්සේගේ අතේ වෙනවා නම් ඔබගේ මගේ ජීවිතයේ මේක ප්‍රශ්නයක් උන්වහන්සේ කියනවා මම මේක කරන්නේ එකම ස්වාමීන් වහන්සේ මමයි කියලා කියන්න. ඒ නිසා හැමදේම උච්චාවචේෂණය වෙද්දී ඔබට රිදෙද්දී ඔබට රිදෙන්නේ නැතිකොට මේ උස් පහත් කඳු නිම්න හෙල් වැලි වලින් යනකොට ස්වාමීන් වහන්සේගේ ආදරය විතරක් ස්ථිරව තියාගන්න. මේ උන්වහන්සේමයි කියලා අයිති කරගන්න උන්වහන්සේ මේ දවසේ වචනේ ඔබට මට කතා කරනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. වචනය අයිති කරගමු. කියවන්න. ඔක තමයි අපි පළවෙනි කියවීමට යමු.
ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. යසායා පොතේ අද කියවන කියවීම. කියන්න. කියවන්න. එම්බා අහස්තලය වැසි වලාකුලක් මෙන් දැහැමිකම වස්වන්න ගැලවීම හටගන්න පිණිස පොළව විවර වේවා. විමුක්තියේ මල්ද එහි පිබිදේවා. ස්වාමින් වන මම මෙය සිදුවන්න සලස්වන්නෙමි. දෙකටම කියවන යන්න. සගලෝ මැව් පොළව සාදා එය නිම කළ පාලු ඉඩමක් ලෙස නොව විසුමට සුදුසු තැනක් ලෙස පොළව මැව් එකම දෙවියන් වන සමිදානෝ මෙලෙස වදාරන සේක. මම සමිඳුන් වෙමි. හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත. මගේ ආදර ප්‍රමාන්තයනි උන්වහන්සේ විතරමයි ඉන්නේ. වෙන කෙන්නම කිසිම කෙනෙක් නැහැ. උන්වහන්සේ විතරමයි ඉන්නේ. ඔබගේ ජීවිතයේ අයිතිය උන්වහන්සේටමයි. ඒතර මේ පීඩා කාලේ මේ විපත් සමයේ මේ අරගල මැද්දේ ස්වාමින් වහන්සේ ඔබව මාව අරගෙන යන විදිහක් තියෙනවා. එතනදී ස්වාමින් වහන්සේ ඔබව මාව ගොඩනගන විදිහක් තියෙනවා. 100% උන්වහන්සේ දන්නවා කොරෝනා ගැන. 100% උන්වහන්සේ දන්නවා ඔබව මාව මේ හරහා යන බව. 100% උන්වහන්සේ දන්නවා මෙච්චර මිලියන ගණක් මැරෙන බව. මගේ ආදරේ මන්තනේ හැබැයි උන්වහන්සේ ඒකට ඉඩ දීලා තියෙනවා. විපත මේක මේ යක්ෂයාගේ මේකක් ලෝකයේ යක්ෂයාට අයිති වෙලා මේක උන්වහන්සේ යක්ෂයාගේ account එකට බැර කරන්නේ නැතුව උන්වහන්සේගේ තුරුලේ ඉඳගෙන උන්වහන්සේ ඔබට කියන දේ දැනගන්න. මගේ ආදරේ ප්‍රමාන්තනේ කොරෝනා හැදෙන එක සාපයක් නෙමෙයි. ඒවා ඉස්සර කාලේ කතන්දර ලෙඩ රෝග හැදෙන එක සාපයක් වෙන්න. මගේ ආදරේ ප්‍රමාන්තනේ ඒ නිසා හැදුනා නම් ආලේපය තියෙනවා නැත්තම් ආලේපය නැහැ. මගේ එහෙම තැනක ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නැහැ අපිට. සැපත විපත උන්වහන්සේට දෙනවා. අද අපි ස්නාවක ජ්වාමතුමාගේ කතාව අයිති කරගන්නවා. මගේ ආදරේ ප්‍රමාන්තනේ ස්නාවක ජ්වාමතුමාව හිරේ දාන්නේ. මහා ප්‍රබල චරිතයක්ව කටයුතු කරද්දී ස්ථාවක ජ්වාමතුමා ප්‍රබලව දේශනා කරන තැනක ස්ථාවක ජ්වාමතුමා කෙලින්ම කියන්න තියෙන දේ කෙලින්ම තැන කියනවා. හෙරෝද්ද ස්ථාවක ජ්වාමතුමා හෙරෝද්ද කතා කරලා කියනවා ඔබ හිවලෙක්. ඔබ කරන දේ වැරදි කියලා කෙලින්ම කියපු නිසා ස්ථාවක ජ්වාමතුමා වල්ලලා හිරේ දානවා. මගේ ආදර ප්‍රමාන්තයනේ ස්ථාවක ජ්වාමතුමාගේ සැපත විපතක් වෙලා එල්ලිය මහා අධිකාරී බලයකින් කතා කරපු ස්ථාවක ජ්වාමතුමා දැන් හිරා ඩස්සි වෙලා ඔබගේ මගේ ජීවිතයේ එක තැනක උඩ තැනක තියෙනවා එක තැනක පහළටම වැටෙනවා ඔබගේ මගේ ජීවිතය මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේ ඔබව මාව අරගෙන යන්නේ ඒ විදියට උන්වහන්සේ ඔබව මාව අරගෙන යන විදිහක් තියෙනවා. උන්වහන්සේ ඔබව මාව රැගෙන යන විදිහක් තියෙනවා. ඒ එක තැනකදී ඔබව උසස් තැනක තියනවා වගේම තව තැනක පහත් තැනක වැටෙද්දී මතක තියාගන්න ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ජීවමානව ඉන්නවා. අද ස්ථාවක ශාන්තමා අහන ප්‍රශ්නේ බලන්න. වචනේ ගන්න. ජොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්නූහ. මොන සියල්ලද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ජෝලියෝ ඇවිල්ලා කියනවා ජේසු ගැන උපදූපයක්. ඒ කියන්නේ දැන් ස්ථාවක ජීවන්තමා මගේ ප්‍රමාන්තනේ මහා ප්‍රබල චරිතයක්ම හිටියා අපිට මතක නැහැ. ඒ කියන්නේ ස්ථාවක ජීවන්තමා කියන්න තියෙන දේ කිව්වා ආයි කඩුවකින් වගේ එතනද පොරව ගහ මුලටම ඇවිල්ලා තියෙන්නේ වෙනස් වෙන්න තේරුණාද කියන එක උන්වහන්සේගේ වචනය දෝංකාර දුන්නා ජීවිත පෙරළුණා කොච්චරද කියනවා නම් ජේසුට වඩා ස්ථාවක ජීවන්තමා ප්‍රසිද්ධ වුණා. දැන් ස්ථාවක ජීවන්තමා ඒකයි පරිස්සම උන්වහන්සේ කියන්නේ ඔබ අපි නලාපින්බා ඔබ නැටුවේ නැහැ අපි විලාප කිව්වා ඔබ හැඬුවේ නැහැ කියන වගේ පරපුරකට සමානයි. ස්ථාවක ජීවම් පාලු කරේ එක්වරු හිඳලා උපවාස කරපු නිසා එයා යක්ෂාවේශ වෙච්ච කෙනෙක් කිව්වා ජේසු කමින් බොමින් ආවා අයකමියන් පව්කාරයන්ගේ මිතුරෙක් වුණා ඒ නිසා ජේසු කෑදර කෙනෙක් කියලා කිව්වා. මේ කියන කියමන් දෙකේම අපිට කියන දෙයක් තියෙනවා මගේ ප්‍රමාන්තේ. ස්ථාවක ජීවන්තුමාගේ ස්ටයිල් එක නෙමෙයි ජේසුගේ ස්ටයිල් එක උනේ. ස්ථාවක ජීවන්තුමා කතා කරගෙන ඇවිල්ලා තේරුණා දෙන්නම් කියන අර මන වෙන අධිකාරී බලයක් එක්ක විනාශ කර ජණ්ඩුවම ගැන කතා කරද්දී ජේසු පව්කාරයන් තුරුළු කරගෙන ලං කරගත්තා. ස්ථාවක ජීවන්තුමා බලන්නේ නැති තේරුණාද කියන එක මොකක්ද මේ ආර දැන් හිරේට ගියයින් පස්සේ ඒ ස්ථාවක ජීවන්තුමා අර ආව ගැම්ම නිකන් නෑ වගේ.
මගේ ආදර ප්‍රමාන්තනේ කොටිම කියනවනේ ජුවන් සුවිශේෂය ඔබ ගත්තයින් පස්සේ ක්‍රිස්තු වර්ෂ 80 100 අතර ලියවෙන්නේ. ජුවන් තුමාගේ සුවිශේෂයේ ප්‍රොලෝග් එකේ පූර්විකාවේ අපි කියවගෙන යද්දී ගිය ඉරිදා තිබ්බේ මේ ශ්‍රාවක ජුවන් තුමාගේ කොටස ඔබලා තියෙන්නේ ආටිෆිෂලි. අයි මිනිස්සු ශ්‍රාවක ජුවන් තුමා ජේසුට වඩා වැඩිවෙන් අයිති කරගත්ත නිසා. ශ්‍රාවක ජුවන් තුමා බලනවා තාම නෑ. තාම එතන ගතියක් නැහැ. තාම එතන අර විදිය නැහැ. ඒ කියන්නේ අර කරගෙන ආව විදියට දේවල් වෙන්නේ නැහැ. වචනය ගමු. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එවිට ජොහන් කියන්නේ එවිට ජොහන් සිය ගෝලයන්ගෙන් ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා කැඳවා වඩින්නට සිටින තැනන් වහන්සේ ඔබද වඩින්ට සිටින තැනන් වහන්සේ ඔබද නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැයි වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැයි අසනු පිණිස සමිදානන් වහන්සේ වෙත ඔවුන් යැවූසේක. ඔවුන් යැවී. මගේ ආදර ප්‍රමාන්තනේ එයාලා සැක කරනවා. එයාලා සැක කරනවා. සෞඛ්‍ය ජුවන්තුමා සැක කරනවා මේ ජේසුම්මද කියලා. ඔබට උන්වහන්සේව සැක හිතිලාද? මගේ ආදර ප්‍රමාන්තනේ ඔබට උන්වහන්සේව සැක වෙලාද? ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන විදියට ආවේ නැති නිසා. ඔබ බලාපොරොත්තු වෙන ගැම්මෙන් ජේසු ක්‍රියා කරපු නැති නිසා. ඔබ වසංගතයට අහුවෙච්ච නිසා. ඔබගේ ජීවිතය ආර්ථික කඩාවැටිච්ච නිසා. ඔබගේ අපේක්ෂාවන් භංග වෙච්ච නිසා. ඔබගේ සීන පොඩි වෙච්ච නිසා. ඔබට ජේසුව සැකයිද? තාම පරක්කුයි. උන්වහන්සේට එන්න කිව්ව වෙලාවේ ආවේ නැහැ. උත්තර දුන්නේ නැහැ. ජේසු ඈතයි වගේ. ඔබට සැකයිද? මගේ ආදර ප්‍රමාන්තනේ සැපතෙන් විපතෙන් උන්වහන්සේව මනින්නට එපා. සැපත විපත නෙමේ. උන්වහන්සේ ඊට එහා තැනක ඔබගේ ජීවිතය කටයුතු කරනවා. කුමල්කරුවා බඳුන හදනවා වගේ කඩනවා වගේ උන්වහන්සේ ඔබව හදලා කඩනවා. ඒක උන්වහන්සේගේ අතේ දෙයක්. මගේ ආදර ප්‍රමාන්තනේ ජේසු එකනේ සෞඛ්‍යවන්තමා හිර අනික එකක් තමයි අනිත් අය කියන දේ. එයාට සෞඛ්‍යවන්තමාට අනිත් අය කිව්ව දේ අහලයි ප්‍රශ්න වෙන්නේ. මගේ ආදර ප්‍රමාන්තනේ රට්ටු කියන කතා වටපිටාවෙන් ඇහෙන දේ උන්වහන්සේගේ වචනය හැල්ලු කරන්න බෑ. උන්වහන්සේගේ වචනය බාල්දු කරන්නට එපා. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබට සිතන සිතුවිලි නෙමෙයි ඇත්ත. සිත තරම් කපටි වෙන කිසිම දෙයක් නැහැ. ඔබ හිතන එහා තැන දෙයට වචන යථාර්ථයක්. සාමක ජීවන්ත කිව්වා මෙන්න දේවාච බාලකයන්ෝ. ඔව් හදාගන්න. සාමක ජීවන්තුමාගේ ගෝලයේ අතෑරලා ජේසු පස්සේ ගියා. සාමක ජීවන්තුමා අයිති කරගත්තා. මම වතුරෙන් බෞතිස්ම ස්ථාපනය කරන්නේ. හැබැයි මේ තැනන් වහන්සේ ගින්නෙන් බෞතිස්ම ස්ථාපනය කරන්නේ. උන්වහන්සේගේ පාවාන් පටි මුදවන්නවත් මම සුදුසුක් නෙමෙයි කියලා. බලන්න සිතේ විදිය. දැන් සාවක ජීවන්තුමා සැක කරනවා. මගේ ආදර ප්‍රමාන්තනේ මේක මනුෂ්‍ය ස්වභාවය තුළ ඔබට මට වෙන්න පුළුවන් දෙයක්. මේ මනුෂ්‍ය ස්වභාවය තුළ අර ආව පටන් ගැනීම නෑ. ජීවිතේ කවදාවත් එක තලයක තියෙන්නේ නෑ. ජීවිතේ ඔබගේ මගේ ජීවිතේ හිත සිතුවිලි උච්චාවචේතන වෙනවා. දැනෙන දේ උච්චාවචේතන වෙනවා. ස්පිරිචුවල් ඩ්‍රයිනස් අධ්‍යාත්මික වියලි කාලයන් තියෙනවා. අවුරුදු ගණන් සුද්ධවන්තයන්ට ඉඳන් ජේසුව දැනෙන්නේ නැති කාල තිබුණා. එකෙන් අදහස් කරන්නේ ඔබ ගමනක යන්නේ නැහැ කියලා. ඔබට පය තියනවා කියලා දැනුන්නේ නැති වුණාට උන්වහන්සේ ඔබව උස්සගෙන යනවා. ඔබගේ ඇස් දෙක වහලා ඔබව තැන් වලට අරගෙන යනවා. ඒක උන්වහන්සේගේ විදිය මගේ ප්‍රමාන්තනේ. සාවක ජීවන්තමා ගෝලයන් යවන. හැබැයි ලස්සන දේ මොකක්ද? ඒ සැකය සාවක ජීවන්තමා ගණදෙනු කරන්නේ ජේසුත් එක්ක. වෙන තැන්වල නෙමෙයි. ජේසුත් එක්කයි ඒ ගණදෙනුව තියෙන්නේ. ජේසු ගාවටයි ඒ ගණදෙනුව අරගෙන යන්නේ. ජේසු ගාවට අරගෙන යන ගණදෙනුවත් එක්ක මොකද්ද කරන්නේ? අපි වචනය අයිති කරගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. වචනය කියවගෙන යන්න. ඔව්හු උන්වහන්සේ වෙත පැමිණ වඩින්ට සිටින තරන් වහන්සේ ඔබද නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමුදැයි විමසනුවස් ස්නාවක ජොහාන් අප ඔබ වෙත එවී යයි කීහ. මගේ ආදර ප්‍රමාන්තයනේ
ජේසුගෙන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි ජේසු උත්තර දෙන්නේ නැහැ. මේක තමයි ලස්සනම තැන. ජේසුගෙන් එයාලා ප්‍රශ්නයක් අහනවා. ජේසු උත්තර දෙන්නේ නැහැ. ඔබට ඕන විදියට උන්වහන්සේ කටයුතු කරන්නේ. වචනය ගන්න. වචනෙත් කතා කරලා කියනවා. මගේ ප්‍රමාණ දැන් ජේසුගෙම ඒ වේලෙහිම උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර අශුද්ධාත්මයන් දුරු කර අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන්සේක. උන්වහන්සේ උත්තර දෙමින් ඒ කියන්නේ උත්තර දෙන්න කලින් මගේ ප්‍රමාණතිනේ උන්වහන්සේ දේ එයාලට අත්දකින්න සැලැස්සුවා. අන්ධයන්ට පෙනීම දුන්නා. කරුණ නැවිදින්න සැලැස්සුවා. මලවුන් නැගිටෙව්වා. උන්වහන්සේ එක්ස්පීරියන්ස් කරන්න දුන්නේ. උන්වහන්සේ සමහරලාට උත්තර දෙන්නේ වචන වලින් නෙමෙයි. ඔබගේ ජීවිතයේ හිස්තැනකට යවලා උන්වහන්සේ ඔබට එක්ස්පීරියන්ස් කරන්න දෙනවා. සමිඳුන් ගුණවත් බව ඔබ මාත් දැකීමෙන් දැනගන්න. You have to experience him. Taste and see. අනිත් අය කියන කතන්දර නෙමෙයි. ඔබ සාක්ෂි දරන්න. ඔබම සාක්ෂි දරන්න ඕනේ. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබ දකින විදිහ ඔබ මගේ රාමුවේ නෙමෙයි ස්වාමීන් වහන්සේ වැඩ කරන්නේ. අනිත් අය කියන විදිහට නෙමෙයි ඔබම වැඩ කරන්නේ. උන්වහන්සේ අබ ඇටයක් වගේ ජීවිතයේ දේව රාජ්‍ය පැල කරලා සියුම්ව මට කාටත්ම නොදැනි ඒක මහා රූස ගහක් කරන්නේ. අද මෙහෙම කරලා පටාස් ඩෝන් පට් ගාලා නෙමෙයි උන්වහන්සේගේ වෙලාව කලාවත් එක්ක. මගේ ආදර ප්‍රමාන්තනේ දේව රාජ්‍ය එවැනි දෙයක් උන්වහන්සේ කතා කරනවා කියනවා ලුණු වගේ අනිත් අයට තේරෙන්නේ නැහැ ඔබ හැංගිච්ච කෙනෙක්. දේව රාජ්‍ය මූන් වගේ රාත්‍රියේදී දාලා උදේ වෙද්දි පිපෙන දෙයක් ඔබ දන්නේ නැහැ. දේව රාජ්‍ය කෙතක වපුරුබ බීජ වගේ ඔබ ඇහැරන් ඉන්නේ නැද්දිත් නිදිය ගද්දිත් ඒක වැවෙනවමයි. ඔබට දැනිලා ඇඟට පතර දැනිලා ෆීල් වෙලා වැඩ කරන්න ඕනේ නැහැ උන්වහන්සේ. අපි ගොඩාක් වෙලාවට ෆීල් වෙන්න ඕනේ. අපිට දැනෙන්න ඕනේ. නිකන් පට්ට ගතියක්. ඇඟට පතර දැනෙන නිකන් කිලිපොලා යන්න ඕනේ. නිකන් බුබ්ස් පම්ස් ඇවිල්ලා තේරෙනවා හිරිකඩ පිපිලා අම්මා නිකන් කිලිපොලා යද්දි තමයි උන්වහන්සේ ජීවමාන. ඒකනේ පූජාවේ නැත්තේ නේ. පූජාවේ දිවහබිරහස් කරන වෙලාවේ තේරෙනවා පූපය උසවන වෙලාවේ ඔබට කිසි දෙයක් දැනෙන්නේ නැහැ සමහර වෙලාවට. හැබැයි ප්‍රශංසා මේවලා ගියා සෝමයට ගියයින් පස්සේ අර පාස්ටර්ගේ ගාලා මියුසික් කර දඩම් බඩම් ගාලා වැදිත්ටි තේරුණාද දෙකේ අර ෆීල් එක මියුසික් එක ලයිට් දාලා හැම්මෙන් සිටි පිරික් ගාලා ඇද්දි නේ ක්ලබ් එකක වගේ නිකන් අම්මා නිකන් ජේසුව දැනෙනවා නිකන් මාර විදියට. මගේ ආදර ප්‍රමාන්තයෙන් දැනෙන එකේ අවුලක් නැහැ. ඔබට මෙලෝදානයක් ජීවිතේ ජේසුව තාබෝර් එකක දැනලා නැත්නම් ඒක ඔබගේ අවුලක්. මතක තියාගන්න. හැබැයි දැනෙන එකට වහල් වෙන්න එපා. දිව්‍ය පූජාවේ දිව්‍ය අභිරහස් කරන වෙලාවේ ඔබට දැනුණා නොදැනුණත් මගෙන් අද කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ෆාදර් පව් කරන කෙනෙක් නම් ෆාදර් අපිට මොකද වෙන්නේ පූජාවට? ස්වාමී මරණීය පාපයක ඉඳී කරන්න පුළුවන් අසමජ්ජාති වැඩ ඔක්කොම කරලා අල්තාරේ දෙයි. හැබැයි සක්‍රමේන්තුව ස්වාමීගේ අතේ තියෙන එකක් නෙමෙයි. උන්වහන්සේ කරගන්න දේ කරගන්නවා. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබ ඒක ඇදහිල්ල කියලා කියන්නේ ජේසු මගේ ආදර ප්‍රමාන්තනේ ජේසුගේ ජීවිතයේ 5000කට කන්න දුන්නා. අද සුවිශේෂයේ උදාසි අන්ධයන්ට පෙනීම දෙනවා. දාස් ගානක් එනවා. මහා ප්‍රබල වාලේප වෙනවා. මිනිස්සු බුරුතු පිටින් පස්සෙන් එනවා. හැබැයි උනාසේ ගලව ගත්තේ ප්‍රාතිහාරයෙන් නෙමෙයි. උනාසේ ගලව ගත්තේ අයිතිය දීමෙන්. කුරුස ගහේ මැරෙන වෙලාවේ මගේ ප්‍රමාන්තනේ. කුරුස ගහේ මැරෙන වෙලාවේ ජේසුට නිකන් අමුතු ෆීලිං එකක්. ගත දැවටන මේ සීත පවන් රැලි අහෝ සැපයි කිව්වලු. එහෙම කිව්වේ නෑ මගේ ආදර ප්‍රමාන්තනේ. ජේසුට තාත්තව දැනුනේ නෑ. එලෝයි මෙලොවි ලබා සබක්තානි මගේ දෙවියනේ ඔබ මාත් ඇරිය මන්ද. ඒක තට්ට තනිකමක්. අතුලාන්ත පාළුවක් ජීවිතේ ඉරිතැලිච්ච තැනක්. ඇදහිල්ල බලය තියෙන එතනයි. සැපත විපත මේ දෙකේම උන්වහන්සේ කටයුතු කරනවා. මගේ ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ ඔබව එක්ස්පීරියන්ස් එකකට දානවා අයිති කරගන්න තැනකට. අයිති කරගන්න තැනක උන්වහන්සේ ඔබව ගොඩනගන දෙයක් තියෙනවා. ඒ නිසා ඔබ වහල් වෙන්නට එපා සිස්ටම් එකකට. වහල් වෙන්න එපා රටාවකට.
හොඳම උදාහරණය මේ නත්තල. නත්තල. මගේ ආදරණීය මන්ත්‍රී මේ අද ඇවිල්ලා 16 වෙනිදා 17 18 19 ජිංගල් බෙල්ස් විශ්ව සීනු හඬින් ලෝපි පිදෙනවා 34 20 21 22 23 අම්මෝ යන වාරයි මේ අවුරුද්දේ කොහොමද මගේ ආදරණීය මන්ත්‍රී ඒ කියන්නේ ජේසු ඇතයිද ඒ කියන්නේ නත්තල පාස්කුවක් වෙලාද මගේ ආදරණීය මන්ත්‍රී සපත විපත මේ ඇතුලේ ස්වාමින් වහන්සේව සැක කරන්නට එපා. සෞභාග්‍ය සශ්‍රීකත්වය පුරාණ ගිවිසුමේ ආශිර්වාදයේ සලකුණු. පුරාණ ගිවිසුමේ ආයුෂ වැඩි වෙන්නට ඕනේ. වැඩි දීර්ඝායුෂ ලබන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ සංකේතයක් විදියට. පුරාණ ගිවිසුමේ සඵල වෙන්නට ඕනේ. ජීවා ජීරේ ස්වාමීන් වහන්සේ ධනවත් බෝසත් වෙන්නට ඕනේ. උන්වහන්සේගේ ආශිර්වාදයේ සංකේතයක් විදියට. පුරාණ ගිවිසුමේ මගේ ආදර ප්‍රේමාන්තිනි සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. මගේ නිරෝගී වෙන්නට ඕනේ. උන්වහන්සේගේ ආශිර්වාදයේ සංකේතයක් විදියට. මගේ ආදර ප්‍රේමාන්තිනි සම වෙන්න පරපුරක් තියෙන්නට ඕනේ. දරු පරම්පරාවක් ඉන්නට ඕනේ. ආශිර්වාදයේ සංකේතයක් විදියට. ජේසුට සපතක් තිබ්බේ නැහැ. හිවලුන්ට තියෙන බෙනේවත් ජේසුට තිබ්බේ නැහැ. පක්ෂීන්ගේ කැදලිවත් ජේසුට නැහැ. හිස තියාගන්නවත් තැනක් නැහැ මට. දුප්පත් ගවලෙනක ඉපදුනේ. රාජ්‍ය මාලිගයක නෙමෙයි. ජේසුගේ ආශිර්වාදය ඒ හැම තැනටම වඩා වැඩි. ජේසු මරුනේ වයසට ගිහිල්ලා නෙමෙයි අවුරුදු 33 දී ජේසු මරුණා. දීර්ඝායුෂ නැහැ. ජේසුට එක ළමයෙක්වත් හිටියේ නැහැ. පරපුරක් නැහැ. මගේ ආදරණීය පින්වත්නි ආශිර්වාදය වෙනම තලයක. සපත විපත හරහා ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතය අරගෙන යන විදිය. එනිසා අන්ධ වෙන්නට එපා. පටු වෙන්නට එපා. හැමදාම නත්තල්. තේරුණාද? හැමදාම නත්තල්. ඒ කියන්නේ හැමදාම නත්තල් කියන්නේ සේල්. ඒවත් එක්ක තමයි හැමදාම නත්තල්. මගේ අතින් වෙන නත්තලක් නෑ අපිට මට. අද උනාසේ කතා කළා කියනවා. බලන්න වචනේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. කියවගෙන යන්න. උන්වහන්සේ උත්තර දෙමින් යන්න ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති. කොරු ඇවිදිති. ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති. බිහිරෝ ඇසීම ලබති. මලා වූ නැගිටවනු ලබති. දිලිදුන්ට සුභාස්න ප්‍රකාශ කරනු ලැබේ. මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ ඇඩ් එකක් උන්නේ නැහැ. උන්වහන්සේ ප්‍රමෝට් කරේ නැහැ. උන්වහන්සේ මේවා ප්‍රසිද්ධ කරේ නැහැ. ඒවා පෞද්ගලික ගනුදෙනුවක්. පර්සනල් රිලේෂන්ෂිප් එකක් එක්ක රහසින් දකින්න තැනන් වහන්සේ රහසින් තාත්තත් එක්ක කතා කරපු ගනුදෙනුවක්. මතක තියාගන්න. ආගම කියන්නේ ආභරණයක් නෙමෙයි. ශුද්ධාත්ම දීමනා ඵල කියලා කියන්නේ ප්‍රමෝට් කරන ඇඩ් එකක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරනවා. ඔබව ඉලිප්පෙන්නට බෑ. ඔබ ජේසු ඉලිප්පෙන්නට ඕනේ. ඔබ ඉලිප්පෙලා බෑ. උන්වහන්සේ මේ හැම දෙයක්ම කරේ. උන්වහන්සේ තිබුණා මේට වඩා ලොකු ප්‍රසිද්ධියක්. අපි කියනවා මාක්තුමාගේ සුවිශේෂයේ මාකන් සීක්‍රට්. මාකන් සීක්‍රට් කියලා කියන්නේ මගේ ප්‍රේමවන්තයනි. මාක්තුමා තුල සුවිශේෂයේ බොහොම වෙලාවට ජේසු ප්‍රාතිහාර්යයක් කරලා සුව කරලා අන්ධයන්ට කිව්වා මේක කියන්න එපා කාටවත්. ප්‍රසිද්ධ කරන්න එපා. ඒක ජේසු ඇඩ් එකක් කරගත්තේ නෑ මගේ ප්‍රේමාන්තයනි. එනිසා ඔබගේ ජීවිතේ උන්වහන්සේ රහසින් දකින්න තැනන් වහන්සේ රහසින් ගනුදෙනු කරන්නේ. ඔබගේ ගෙදරට වෙලා ඉන්න. ඔබගේ ජීවිතය ඇතුළට යන්න. ජේසු ඔබගේ ජීවිතයේ අන්ධකම නැති කරනවා. ඔබගේ මගේ බීරිකම නැති කරනවා. ඔබගේ මගේ අබ්බඝාතකම උන්වහන්සේ සුව කරනවා. ඔබගේ මැරිච්ච ඇතුළාන්තයට උන්වහන්සේ වඩිනවා. නත්තල මේක ඔබ එක්ස්පීරියන්ස් කරන්න අනිත් අය කියන දේවල් කරන දේවල් වල නෙමෙයි. සමිතුන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. මේ විපත සැපත හරහා උන්වහන්සේගේ වේගය, උන්වහන්සේගේ ක්‍රමය, උන්වහන්සේගේ සිස්ටම් එක උන්වහන්සේ අරගෙන යනවා. එනිසා වහල් වෙන්නට එපා. ලෝකයේ රැල්ල, ලෝකයේ විදියට උන්වහන්සේ වෙනම තැනක ඔබගේ ජීවිතේ ගොඩනගන්නේ මගේ ප්‍රේමාන්තයනි.
අවසානයේ උන්වහන්සේ කතා කළා කියලා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මා කෙරෙහි මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකයි භාග්‍යවන්තයෙකයි ඔවුන්ට වදාළසේක. ඔවුන්ට වදාළසේක. මගේ ආදර ප්‍රමාන්තයනි. එනිසා මේ වචනය මේ ආගමනේ දෙසැම්බර් මාසයේ නත්තල දොර ළඟ හිනහෙන වෙලාවේ නත්තල හිනහෙනවද කියන පොඩක් සැක හිතන වෙලාවේ නැත්ද? නත්තලටත් මොකක් වෙලාද කියලා කොරෝනා වසංගත ප්‍රශ්න අස්සේ මේ වචනේ මහා පතාකයක් විදියට ඔබගේ මගේ ජීවිතය ශක්තිමත් කරනවා. සැක කරන්නට එපා ජේසුස්. ඔබ හිරේ හිටියා කියලා. ඔබ ඇබ්බැහිකමක හිටියා කියලා. ඔබගේ ජීවිතයේ බලාපොරොත්තුව ඔබගේ තලයෙන් බිඳුවට වැටුණා කියලා. සැක කරන්නට එපා. උන්වහන්සේ තුල විශ්වාස කරන්න. උන්වහන්සේ මගේ ප්‍රේමාන්තයනේ උන්වහන්සේගේ වචනය කතා කරලා කියනවා උන්වහන්සේට ආදරය කරනාගේ ජීවිතේ හැම සියලු දෙයක්ම උන්වහන්සේ යහපතට පෙරලනවා. රෝමා 8:28 රෝමා 8:18 උන්වහන්සේ කියනවා දැන් තිබෙන වේදනාව මතු පැමිණෙන යන මහිමව සමග සස දන්නටවත් බැහැයි කියලා. උන්වහන්සේ මේ සංක්‍රාන්තිය සැපත විපත ඒකයි උන්වහන්සේ රෝම 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය අපිට කතා කරලා කියන්නේ. රෝම 5 3 වෙනි වගන්තියේ උන්වහන්සේගේ වචනය අපි අයිති කරගමු මගේ ප්‍රේමාන්තයනේ. එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලෙන් තැන්පත් බවද තැන්පත් බවෙන් බලාපොරොත්තුවද උපදින බව දැන. පීඩා විඳිල්ලෙන් ඉවසිල්ලෙන් තැන්පත් බව සැපත විපත තැන්පත් බවෙන් බලාපොරොත්තුව උපදින බව දැන. වචන ගන්න. උපදින බව දැන අප විඳින පීඩාවලදී වුවද කියන්න. අප විඳින පීඩාවලදී වුවද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. මන්ද සමාවෙන්. එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයානෝ අපට දෙන ලද ශුද්ධාත්මයානෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවනසේක. අපේ සිත් පුරවනසේක. මගේ ආදර ප්‍රමාන්තිනි එවැනි දයාබර බලාපොරොත්තුවක් එවැනි දයාබර බලාපොරොත්තුවක් තුලයි ස්වාමින් වහන්සේ ඔබ මාව අරගෙන යන්නේ. සැක කරන්නට එපා. මේ ඔබගේ ජීවිතයේ නොසිතන විදිහක උන්වහන්සේ මේ විපත හරහා වෙනම ගනුදෙනුවක් ඔබත් එක්ක කරනවා. මේ පීඩාව හරහා ඔබව වෙනම සන්නද්ධ කිරීමක් කරනවා. මේ පාළුව හරහා පාළු කරේ මොර ගසන හඬ ස්වාමින් වහන්සේ ඔබට ප්‍රකාශ වෙනවා. අයිති කරගන්න. ඒ නිසා මගේ ආදර බිමන්තනේ සමිඳුන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. ඒ නිසා මේක එක්ස්පීරියන්ස් එකක්. මේක අත්දැකීමක්. ස්වාමින් වහන්සේ ඔබ තුල කරන්න යන වෙන කිසිම දවසක කිසිම නත්තලක ඔබ තුල නොකලා වූ දෙයක් මේ නත්තලේදී ස්වාමීන් වහන්සේ කරන්න යනවාමයි මගේ ප්‍රමාන්තෙනි. මං මේ නත්තලේ මහා ආදරයෙන් බලාගෙන ඉන්නේ. ඒ පූජාව මධ්‍යම රාත්‍රී පූජාව නත්තල් පූජාව. ඒක කිසි දෙයක් ඉන්න නෙමෙයි. මම දන්නවා එහෙම කියද්දී ඔබ මොකද ෆාදර් ඔබ ආට නම් පූජාව තියෙනවා මට පූජා අපිට පූජාවක් නැහැ. එහෙම පූජාව එහෙම තැනක නෙමෙයි මම මේ කතා කරන්නේ. මෙච්චර වචනයත් එක්ක ලෑස්ති වෙච්ච කාලයක්. මෙච්චර දයාබර නිවිච්ච නත්තලක්. නැත්තම් කාල ගෝටියක් අස්සේ මට මාවම නැති වෙච්ච කාලයක් මේක. හැබැයි සාමාන්‍ය දේශනා කරද්දී නත්තල කියද්දී මගේ ප්‍රමාන්තනේ දේශනා කරන්න මං ආස නැහැ. අලුත් අවුරුදු පූජාව නත්තල් පූජාව දේශනා කරන්න ආස නැහැ. මොකද එකක් මිනිස්සුනිදී තේරෙනවද ගන්න දෙයක් නැති වෙන මිනිස්සුනිදී පාටි දාලා ඇවිල්ලා ගොරෝගොරෝනේදී ප්‍රසිද්ධ නාලිකාවක වීඩියෝ එක අල්ලගෙන යනවා. තේරෙනවද? ආල වීඩියෝ එක අල්ලගෙන යනවා ප්‍රසිද්ධ පල්ලියක ප්‍රසිද්ධ නාලිකාව වීඩියෝ එක අල්ලගෙන යන ගමන් මගේ ප්‍රමාන්තනේ මෙතන අල්ලන්න එපා මෙතන නෙදී අයපතල්ලා හැබැයි මෙතනත් නෙදී තේරෙනවද කියන එක මගේ ආදර ප්‍රමාන්තනේ අපහසුතාවයටපත් වුණායි බෞද්ධ මිනිස්සු කැමරා කරගෙන හිටියේ. තේරෙනවද කි නත්තල් දවසේ මගේ ආදර ප්‍රමාන්තනේ එහෙම තැනකට වඩා මේ නත්තල මහත් දහබරයි. ඒක ඔබ යන ඔබට පූජාවට යන්න ලැබේවා ස්වාමීන් වහන්සේගේ ශක්ති වරම් ප්‍රසාදේ. හැබැයි මගේ ප්‍රමාන්තනේ ඒ සම්ප්‍රදායක ලිප්ස්ටික් කියුටෙක්ස් පූජාවට එහා ගිය. සෙන් පවුඩර් පූජාවට එහා ගිය. බෝතල්
බෝතල් පත්තර නෑ බෝතල් පත්තරනේ එයාට එහා ගිය වෙනම නත්තලක් මගේ ප්‍රමාන්තනේ වෙනම නත්තලක් වචනයත් එක්ක ගැඹුරු ගණදෙනවා පවුලක් එක්ක එකතු වෙච්ච හරි පුංචි සරල දේවල් වල සතුටු වෙන නත්තලක් විපත හරහා ස්වාමීන් වහන්සේ කතා කරන පීඩාව හරහා ඔබව රැගෙන යන විපත සැපත උන්වහන්සේ සැපත ආහාරයක් කරලා උන්වහන්සේ විපත කියන පානයද විපත කියන ආහාරයද පීඩාව නැමැති පානයද ඔබට දීලා ඔබට උගන්වන තැනක ස්වාමීන් වහන්සේ අරගෙන යනවා. උන්වහන්සේ යෙසායා 30:20 කතා කරන්නේ ඒකයි. එහෙම යනකොට ඔබට අත්දැකීමක් ලැබෙන්න යනවා. වචනේ ගන්න හරිම ලස්සනයි. යෙසායා 30:20 උන්වහන්සේ කතා කරන දේ කියවගෙන යන්න. සමිදානන් වහන්සේ විපත නැමැති කෑමද පීඩා නැමැති වතුරද ඔබට දෙන නමුත් ඔබට උගන්වන පිණිස උන්වහන්සේම ඔබ සමග වැඩ සිටිනසේ. ඒ කියන්නේ විපත පීඩාව හරහා යද්දී උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා මගේ ප්‍රමාණ. ඒ ඉන්න බව දැනගන්න. දේශනා කරන මට තියෙන ලොකුම හයිය තමයි හඬ. මගේ ආදරේ ප්‍රමාණතිනේ හඬ කියද්දී ඒක හොඳට තියෙන්නට ඕනේ. හඬ නිකන් උගුර නිකන් ස්මූත්ලි යනවා නම් ආයි උස් පහත් කරලා දෙන්න බලුවන් ආයි නියමට තේරෙනවද කියන එක. හැබැයි හඬ මේ ක්‍රැක් වෙලා තියෙද්දි හරි අමාරු ඒක කරන්න. ඒ කියන්නේ මට ඕන ගැම්ම ඇතුලෙන් ගන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ ඒතර ක්‍රැක් වෙනවා රුද්දෙන් රෙදෙනවා උගුර. එතකොට මහා අමාරු මගේ මේ එක්ස්පීරියන්ස් එක මම ඔබට කියන්නේ. එතකොට ඒ ගැම්ම එන්නේ නැහැ කියන එක මට පීඩාවක්. මට ප්‍රමාන්තනේ පීඩාව ඇවිල්ලා ගෙදර හාල් තියනවාද නැත්නම් අරවද බෝනස් එකද ඉන්ක්‍රිමන්ට් එක නෙමෙයි මගේ පීඩාව. සමා වෙන දේ මට එම් පීඩාවක් නැහැ. උලත් එකයි පිලත් එකයි. ඉතින් මට ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ. මේ වෙලාවේ ප්‍රශ්නේ මගේ මේක. හැබැයි දේශනා කරන අතර වාරේ මම අයිති කරගන්නවා. ස්වාමීන් වහන්සේ මට දෙයක් කියා දෙනවා. ස්වාමීන් වහන්සේ විතරයි පුතේ. කලන හේවාතන්ත්‍රිකයේ කලනින්ශාර පීරිස් දැනගන්න. උන්වහන්සේ විතරයි මේ වාහනිකම් වැඩාගෙන පුප්පගෙන යෑගෙන ඇක්ෂන් එක ගන්න. එයාලා විතර නෑ. මම හඬ දෙනව නම් දෙනව නැත්තම් ගන්න නම් ගන්නවා. එච්චර මතක තියාගන්න මමයි. එනිසා කරන දේ ස්මූත්ලි මාරට යන්න ඕනයි කියලා නියමයක් නෑ මගේ ප්‍රමාන්තේ. ඒක මගේ එක්ස්පීරියන්ස් එක. මම එතන අයිති කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ හරහා දේ කරනවාමයි. ඒක වචනයත් එක්ක උන්වහන්සේ කතා කරන දෙයක්. විපත පීඩාව හරහා යද්දී උන්වහන්සේම ළඟ ඉඳලා කියා දෙනවා. ඊළඟ වගන්තිය බලන්න. හරිම ලස්සනයි. ඔබ දකුණටද වමටද හැරෙන්න කියලා. සමිදානෝ විපත උන්වහන්සේ සොයා යාමට ඔබට උවමනාවක් ඇති නොවේ. ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමග යන විට මෙන්න හරි මාර්ගය මෙහි ඇවිදෙන්නයි කියන හඬක් ඔබට පිටුපසින් ඇසෙනු ඇත. මගේ ප්‍රේමවන්තයනි මොන්න තරම් දයාබර ගමනකද ස්වාමීන් වහන්සේ ඔබ මාව අරගෙන යන්නේ. අයිති කරගන්න. සැක කරන්නට එපා. ජේසු ඒ විපතේ ඉන්න ජේසු, සැපතේ ඉන්න ජේසු විපතෙත් ඉන්නවමයි. කඳු මුදුනේ ඉන්න ජේසු කඳු පාමුලත් ඉන්නවමයි. තාබෝර වල ඉන්න ජේසු ජෙරුසලමෙත් ඉන්නවමයි. ගවලෙනේ ඉන්න ජේසු ගල්ලෙනෙත් ඉන්නවමයි මගේ ප්‍රේමාන්තයනි. එනිසා අඳුර එළිය දෙකම උන්වහන්සේට එකයි. සැපත විපත දෙකම එකයි. උඩ පහළ සියල්ලම එකයි. උන්වහන්සේ වදාගන්න මේ හැම දෙයක් කරාම ජේසු ඔබව රැගෙන යන බව අයිති කරගන්න මගේ ආදර ප්‍රේමාන්තයනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා.